වැඩ සිටින මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවතින කලක මිනිසුන්ටත් දෙවියන්ටත් තමන්ගේ ජීවිත ශ්‍රේෂ්ඨත්වයට පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. විශේෂයෙන් මනුෂ්‍ය ලෝකයේ ඉපදී සිටින මිනිසුන් විදියට සිටින අපට අපේ ජීවිතය යහපතට හරව ගන්නට ශ්‍රේෂ්ඨ බවට පත් කර ගන්නට උදව් වෙන්නේ උපකාර වෙන්නේ මුළුමනින්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය නැති කලක මිනිසුන්ට යම් ශ්‍රේෂ්ඨ භාවයන් ඇති වෙනවා තමයි. නමුත් ඒ ශ්‍රේෂ්ඨ භාවය බුදුරජාණන් වහන්සේගේ සසුනක් තුල මිනිසියෙකුට උපදවා දෙන ශ්‍රේෂ්ඨත්වයට කිසිසේත් සමාන කරන්න හෝ සමීපයට තබන්නවත් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුරුදු කර ගැනීමෙන් ශාසන පිළිවෙත් පිරීමෙන් යමෙක් තුල උපදින ශ්‍රේෂ්ඨත්වය ඉර වගේ දීප්තිමත් නම් සූර්යා වගේ බැබලීමෙන් යුක්තයි නම් ධර්මයෙන් තොර අන් දේවල් තුලින් උපදවන ශ්‍රේෂ්ඨත්වය පුංචි පහනක් වගේ එහෙම නැත්නම් කනමැදිලියක් වගේ අඩු දීප්තියෙන් යුක්තයි. වැදගත්කම දුර්වලයි. වැදගත්කමක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශාසනයක් නැති කලක ඒ ශ්‍රේෂ්ඨකමත් මුළුමනින් අත්හැරිය යුතු නැහැ. නමුත් අපි තේරුම් ගත යුතු වෙනවා බුදුරජාණන් වහන්සේගේ ශාසනයක් පවතින කලක බුදුරජාණන් වහන්සේගේ වචනය පිළිපැදීමෙන් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට අනුව කටයුතු කිරීමෙන් මිනිසෙක් තුල ඇතිවන ශ්‍රේෂ්ඨත්වය සූර්යා බබලන්න වගේ බැබලීමෙන් යුක්තයි. ඒ නිසා පින්වත්නි ඔබ හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් යුක්තව ධර්මයේ පුරුදු කරන ආය විදිහට තමන්ගේ ජීවිතය ශ්‍රේෂ්ඨත්වයට පත් කර ගැනීම පිණිස උත්සාහ කළ යුතුයි. බැබලීමෙන් යුක්ත ජීවිතයක් ඇති කර ගන්නට උත්සාහ කළ යුතුයි. ඒ ශ්‍රේෂ්ඨ වූ ජීවිතය බැබලීමෙන් යුක්ත වූ ජීවිතය ධර්මයෙන් පෝෂණය වෙච්ච කෙනා තුලයි ඉපදෙන්නේ. ධර්මයෙන් ඈත් වූ කෙනා එහෙම නැත්නම් ධර්මයේ අත්හැරගත්ත කෙනා දුර්වල හීන ස්වභාවයට පත් වෙනවා. ඒ නිසා යලි යලිත් උත්සාහ කළ යුතුයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවන් විදිහට ජීවිතය ශ්‍රේෂ්ඨත්වයට පත් කර ගැනීම පිණිස. ශ්‍රේෂ්ඨ මිනිසයාගේ ස්වභාවය තමයි පරාර්ථකාමී බව. අන් අයට උපකාර සහිත වූ ජීවිතයක් ඇති කර ගැනීම. ඒක හරියට ශ්‍රේෂ්ඨ මිනිසයාගේ ස්වභාවය මහා වෘක්ෂයක් වාගේ. හොඳින් මුල් බැසගත්ත, හොඳින් වැඩුණ, අතුපතර විහිදී ගිය, කොළ දළු හොඳින් තිබෙන, මල් ඵල ආදී හටගත්ත මහා වෘක්ෂයක්. ඒ හාත්පස සිටින බොහෝ සත්වයින්ට බොහෝ උපකාර කරනවා. උපකාර සහිතයි. ආන් ඒ වගේ ශ්‍රේෂ්ඨ මිනිසයාගේ ස්වභාවය ඒ වගේමයි. ශ්‍රේෂ්ඨ මිනිසයා මුළුමනින්ම පරාර්ථකාමී බවින් යුක්තයි. ආත්මාර්ථය ඔහු තුලින් බැහැර වෙලා මුළුමනින් පරාර්ථය පිණිස නැමෙනවා. පරාර්ථය පිණිස පවතිනවා. ධර්මයෙන් පෝෂණය වූ මිනිසයා. අර මහා වෘක්ෂය හාත්පස සිටින හැම සතෙකුටම නන්නයුරින් උපකාර පිණිස පවතිනවා. හෙවන ඕන කෙනාට හෙවන සැලසෙනවා. ඊළඟට ඒ කන බොන දේ උවමනා කෙනාට ඒව සැලසෙනවා. ඒ විදිහට මේ මහා වෘක්ෂය
මුළුමනින් පරාර්ථයට නැමිලයි තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන ආන් ඒ වගේ තමයි ශ්‍රේෂ්ඨ මිනිසයා. ඒ වගේ තමයි ධර්මයෙන් පෝෂණය වූ මිනිසයා. ඒ නිසා ඔබ හැම කෙනෙක්ම ධර්මයේ අහන, ධර්මය ඉගෙන ගන්න හැම කෙනෙක්ම උත්සාහ කළ යුත්තේ තමන්ගේ ජීවිතය පරාර්ථයේ පිණිස, පරාර්ථයට නැමුණ, අන් අයට යහපත පිණිස නැමුණ ජීවිතයක් බවට පත් කර ගන්නට උත්සාහ කළ යුතුයි. ඉතින් ඒ විදිහට පරාර්ථයේ පිණිස නැමෙන කෙනාගේ ස්වභාවය ව්‍යාජභාවයෙන් තොර විය යුතුයි. අව්‍යාජව පරාර්ථකාමී බව ඇති කරගත යුතුයි, ඇති විය යුතුයි. එබඳු කෙනෙක් තමන්ගේ අම්මට, තමන්ගේ තාත්තට, තමන්ගේ සහෝදරයන්ට, තමන්ගේ අසල්වාසීන්ට යහපත පිණිස පවතිනවා. අම්මා තාත්තා අමතක කරමින්, ඥාති හිත මිතුරන් අමතක කරමින් පරාර්ථයට නැමෙනවා නම් එතන ඒ ස්වභාවය හොඳ, එහෙම නැත්නම් ප්‍රශංසා කළ යුතු ස්වභාවයක් විදිහට අපට හිතන්න අමාරුයි. පරාර්ථයට නැමෙන ඊතා යහපත් දීප්තිමත් මිනිසයා අම්මට සලකන එක, තාත්තට සලකන එක, තමන්ගේ සහෝදර ඥාති මිතුරන්, බිරිඳ ස්වාමියා මේ ආදී සමීපතම අය කෙරෙහි හොඳින් පිහිටනවා. ඒ නිසා විශේෂයෙන් තමන්ගේ අම්මා, තමන්ගේ තාත්තා, දෙමාපියන් තනි කරන්නේ නැති, ඒ අයට පාළුව ඇති කරන්නේ නැති, ඒ අය අතරමං කරන්නේ නැති, දරුවන් ඊතා යහපත් පරාර්ථකාමී ජීවිත ඇති කරගත් අය. එබඳු මිනිසුන් බිහිවෙන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය උපකාර වෙනවා. අම්මා තාත්තා අත්හරිමින්, තමන්ගේ සමීපතම අය අත්හරිමින් ලෝකයට කරන උපකාරය ඊතා යහපත් උපකාරයක් විදිහට අපට සලකන්ට අමාරුයි. මක් නිසාද? සැබෑම පරාර්ථය අනුකම්පාව මුල් කරගෙන, කරුණා මෛත්‍රිය මුල් කරගෙන ඉපදෙන එකක්. ඒතර තමන්ට වඩාත්ම සමීප අය කෙරෙහි අනුකම්පාවක් නැති, කරුණාවක් නැති, ඒ අය කෙරෙහි යහපත්ව පිළිපදින්න නොහැකි සිතකින් ඒ අය අත්හැරලා බැහැර අය කෙරෙහි දක්වන අනුකම්පාව ඊතා යහපත්, වටිනා, දීප්තිමත්, වැදගත් ගුණයක් විදිහට අපට හිතන්න බෑ. ඒ බඳු දුර්වල ස්වභාවයක් සහිත මිනිසයා කෙරෙහි දෙවියන්ගේ ප්‍රසාදය ඇතිවන්නේ නැහැ. ඒ නිසා පරාර්ථකාමී ජීවිතය දෙමාපියන් කෙරෙහි පිහිටිය යුතුයි. තමන්ට සමීපතම අය කෙරෙහි පිහිටන්න ඕන. එතකොට ආන් එයා තුළ උපදින ඒ කරුණාව, අනුකම්පාව ඒ සමීපතම අයගෙන් බැහැරටත් පතුරවන්න පුළුවන් කලක් වෙනවා, අවස්ථාව වෙනවා. අම්මා තාත්තා කෙරෙහි කරුණා මෛත්‍රී යුක්ත කෙනාට ඉන්න ඔබටත් කරුණා මෛත්‍රී දක්වන්න පුළුවන්කම තිබෙනවා. අම්මා තාත්තා අතහැරලා, අම්මා තාත්තා ඉන්නවද, කෑවද, අඳිනවද, බේත් තියනවද, ඒ කිසිවක් ගැන හිතෙන්නේවත් නැති අය ලෝකයේ මිනිසුන්ට මොනතරම් කරුණාවන්තයි කිව්වත් ඒ කරුණාව ඊටා සීමිතයි. ඒක තවත් කුසල් නොවන දේ සමග එකතු වෙලායි තියෙන්නේ. අම්මා තාත්තා කෙරෙහි පිහිටන කරුණා මෛත්‍රිය, අම්මා තාත්තා තනි නොකරමින්, අම්මා තාත්තාට සලකමින්, අම්මා තාත්තා තනි නොකර ඒ අය කෙරෙහි පිහිටනේ කරුණා මෛත්‍රිය කුසල් වලින් යුක්තයි, කිලිටි රහිතව උපදින එකක්. ඒ කියන්නේ ඒ අයගෙන් දිරපු අම්මා තාත්තට යමෙක් උපස්ථාන කරනවා නම් ඒ අයගෙන් පෙරලා යමක් බලාපොරොත්තු නොවි ඒක කරන්නේ. ඒක මුළුමනින්ම අනුකම්පාවෙන් යුක්තව, මුළුමනින්ම සෙනෙහසින් යුක්තව, මුළුමනින්ම මෛත්‍රියෙන් යුක්තව, මුළුමනින්ම කෘතගුණ සැලකීම මුල් කරගෙන ඒ අයගෙන් ලැබුණු උපකාර සිහිපත් කරගෙන කරන උපකාරයක්, කරන උපස්ථානයක්. එතකොට අපි අම්මා තාත්තා ඉඳද්දි අම්මා තාත්තා අමතක කරලා, අම්මා තාත්තාට නොසලකා
බාහිර ලෝකයට උපකාර කරන්න පමණක් නැමෙන සිත අනුකම්පාව කරුණා මෛත්‍රිය තිබුණා වුණත් ඊට වඩා වෙනත් දේ මුල් කරගෙනයි ඔවුන්ගේ උපකාර නැමෙන්නේ. විශේෂයෙන් පිළිගැනීම්, සත්කාර සම්මාන, කීර්තිය, ආඩම්බරය මේ වගේ දේවල් බලාපොරොත්තුවක් ඔවුන්ගේ සිත් තුළ තියෙනවා. ඒ නිසා අම්මා තාත්තා කෙරෙහි හොඳින් පිහිටා තමන්ගේ දිරපු අම්මා තාත්තා, තමන්ගේ වයසට ගියපු අම්මා තාත්තා එය හුදකලා නොකොට, එය තනි කරන්නේ නැතුව, එය අතරමං කරන්නේ නැතුව දෙමාපියන්ට උපකාර කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨ මිනිසුන් බිහි වෙන්න ඕන. ඉබඳු අය බිහි වෙන්නේ, ඉබඳු අය නිර්මාණය වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා දෙමාපියන් දරුවන් හදනකොට එයාට බලාපොරොත්තුවක් ඇති වෙනවා. අපි මේ දරුවන් පෝෂණය කරනවා. ඒ වගේම යම් කලක මේ දරුවන් අපව පෝෂණය කරાવી කියලා බලාපොරොත්තුවක් ඇති වෙනවා. ඒක දෙමාපියන්ගේ ස්වභාවයක්, මිනිසුන්ගේ ස්වභාවයක්. ඒක වරදක් නෙමෙයි. එතකොට ඒ බලාපොරොත්තුව ඉටු කරන්න තරම් දරුවන් තුල කාරුණික බවක්, පරාර්ථකාමී බවක්, කැපකිරීමක්, කෘතගුණ දන්නා බවක්, මිනිස් බවක්, මනුෂ්‍යකමක් තිබිය යුතුයි. ඒ වගේම දෙමාපියන් බලාපොරොත්තු වෙනවා මේ දරුවන් අපේ කුල පරම්පරාව ගෙන යාවි, අපේ තියෙන කටයුතු ආදී දේවල් ඉදිරියට ගෙන යාවි. මේ වගේ බලාපොරොත්තු වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙමාපියන් බලාපොරොත්තු වෙනවා මේ දරුවන් යම් කලකදී කලුරිය කළ අයට එතන මරණයටපත් වූ අය වෙනුවෙන් එය සිහිපත් කළා දානමය පින්කම් කරයි කියලා බලාපොරොත්තු වෙනවලු. බලන්න ඒවා මේ බුදු කෙනෙක් ප්‍රකාශ කරන දේ බොරුවක් වෙන්නේ නැහනේ. ඒ සෑම මිනිසෙක් තුළම සාමාන්‍ය මිනිසයා තුළ හටගන්න සිතුවිලි. දරුවන් හදනකොට දෙමාපියන්ට එහෙම හිතෙනවා. මේ දරුවෝ අපි වයසට ගියාම අපව බලාගනි. අප පෝෂණය කරයි. අපේ දේවල් රැකගෙන ඉදිරියට ගෙන යාවි. අපේ පරපුර ගෙන යාවි ඉස්සරහට. ඒ වගේම අපි මැරිලා ගිය කලක අපට දානමය පින්කම් කරයි, පින්පෙත් දේවි කියලා බලාපොරොත්තු වෙනවා. බලන්න එතකොට දෙමාපියන් කෙරෙහි නොපිහිටන මිනිසයා, දෙමාපියන් අතරමං කරන මිනිසයා, දෙමාපියන් හිටියද නැවත් මතක නැති මිනිසයා ලෝකෙට බත් සැපෙව්වත් වැඩක් නැහැ නේද? ලෝකෙටම අඳින්න දෙනවා, ලෝකෙටම කැම දෙනවා, ලෝකෙටම උපකාර කරනවා අම්මා තාත්තා පැත්තක. එහෙනම් ඒ අම්මා තාත්තා අතහැරලා කරන උපකාරය, අම්මා තාත්තගේ ප්‍රාර්ථනා, අම්මා තාත්තගේ බලාපොරොත්තු රළු දේ නෙමෙයි, ගොරෝසු දේ නෙමෙයි. ඒවා ඊට අහිංසක බලාපොරොත්තු. ඒ වගේ අහිංසක බලාපොරොත්තුන් යුක්ත දෙමාපියන් වයසට ගිහිල්ලා එකතැනට වැටුනම, ඇඳට වැටුනම, ලෙඩට වැටුනහම, දිරපුවාම මුකුත් කර කියා ගන්න බැරි වුනහම ඒ අය කෙරෙහි නොනැමෙන පරාර්ථය අන් අය කෙරෙහි නැමෙනවා නම් ඒ පරාර්ථය කුසල් වලින් තොර අකුසල් සමග එකතු වෙච්ච පරාර්ථයක් කියලා අපි මුලින් සඳහන් කළේ නිසා. ඒ නිසා මේ පින්නතුන් ගැන අපි සතුටු වෙනවා. මේ අය දෙමාපියන්ගේ අපේක්ෂා ඉටු කරන අය බව අපිට පේනවා. නිසා අද පින්කම ගැනත් අපි සතුටු වෙන්නේ ඒ බුද්ධ වචනය තුළ ප්‍රකාශ වන දෙමාපියන්ගේ අහිංසක බලාපොරොත්තු ඉටු කරන පින්නතුන් විදිහට මේ අයගේ මේ පුණ්‍ය කර්මයේ පුණ්‍ය ක්‍රියාව අපි බෙහෙවින්ම ප්‍රශංසා කරන ඒ පුණ්‍ය කර්මය ගැන අපි බොහෝම සතුටටපත් වෙනවා. ඒ නිසා මේ ධර්මය අහන කොයි කවුරුත්, බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්න කොයි කවුරුත් තමන්ගේ ජීවිතය දීප්තිමත් කරගන්නට නම්, තමන්ගේ ජීවිතය වටිනා දෙයක් බවට පත් කරගන්නට නම් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ විදිහේ පරාර්ථකාමී ජීවිතයක් ඉපදෙන්න ඕන, උපදව ගන්න ඕන, ගොඩනගා ගන්න ඕන. ඒ පරාර්ථය ආපස්සට යමක් බලාපොරොත්තු නොවන පරාර්ථයක් වෙන්න ඕන. දැන් දිරපු දෙමාපියන්ට උපකාර කරද්දී අනුකම්පාව, කරුණා මෛත්‍රිය මුල් කරගෙනයි ඒක කරන්නේ. වෙන දෙයක් එයාගෙන් ලබන්න බෑ. ඇඳට වැටුණු අම්මා තාත්තාට උපස්ථාන කරන ළමයා ඒ අය කෙරෙහි කරුණාව මුල් කරගෙන, අනුකම්පාව මුල් කරගෙනයි ඒක කරන්නේ. අම්මා තාත්තා ඉන්නවද, කෑවද, ඇඳද, බේත් බිව්වද ආදී ගැන හිතනවා නම්, හොයලා බලනවා නම්, නිති සොයලා බලනවා නම් ඒ ළමයි තුළ කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව, පරාර්ථකාමී බව තිබෙනවා.
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක බව ඒ අයට තියෙනවා. ඒ නිසා අන්නේ බඳු ගුණගරුක අයට දෙමාපියන් ඉක්මවා දෙමාපියන් හැරුණු විට හැකි ශක්තියෙන් ලෝකේ තවත් බොහෝ අයට උපකාර කරන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ බඳු වැඩුණු අය වැඩුණු රුකක් වාගේ වැඩුණු මහා ගහක් වාගේ බොහෝ දෙනාට උපකාර සහිතව පිහිටා තිබෙනවා. ඉතින් ඒ වගේ පරාර්ථකාමී ජීවිතයක් ඇති වෙන්න නම් විශේෂයෙන් අම්මා තාත්තා මුල් කරගෙන අම්මා තාත්තගේ බලාපොරොත්තු ඉටු කරමින් අම්මා තාත්තගේ අහිංසක බලාපොරොත්තු ඉටු කරමින් එය පෝෂණය කරමින් එය රැක බලා ගනිමින් යහපත්ව පිහිටන ජීවිතයක් ගොඩනැගෙන්නට නම් ඒ පුද්ගලයන් තුළ එමෙතන් ඒ මිනිසුන් තුළ සීලවන්ත භාවය තියෙන්න ඕන. ඒ තුළ රළු නැති මෘදු මොලොක් ගතිගුණ ඇති වෙන්න ඕන. ඒ තුළ නිහතමානී කීකරුකම් යටහත් පහත් ගති ඇති වෙන්න ඕන. එහෙම නැති කෙනාට දෙමාපියන් කෙරෙහි පිහිටන්න බෑ. බලන්න සීලවන්ත බවක් නැත්නම් මෘදු මොලොක් භාවයක් නැත්නම් යටහත් පහත් භාවයක් නැත්නම් කීකරු සූච භාවයක් නැත්නම් කරුණා මෛත්‍රයක් නැත්නම් අනුකම්පාවක් නැත්නම් දෙමාපියන් කෙරෙහි පිහිටන්න යට බෑ. දෙමාපියන් කෙරෙහි යහපත පිහිටන්න බෑ. එතකොට දෙමාපියන් කෙරෙහි යහපත පිහිටන්න බැරි කෙනා ලෝකයේ කෙරෙහි දක්වන ව්‍යාජ භාවය සැබෑ අර්ථයේ නොවන බව අපි තේරුම් ගත යුතුයි. ඒ අර්ථය තමාටත් හිත පිස පවතින්නේ නැහැ. මක් නිසාදයත් දෙමාපියන් ගැන නොසිතන දෙමාපියන් අත්හරින කෙනා දෙමාපියන් කෙරෙහි නොපිහිටන කෙනා ගැන දෙවියන්ගේ ප්‍රසාදය ඇති වෙන්නේ නැහැ. ඔවුන්ට දෙවියන් අතර වාස භූමියක් සකස් වෙන්නේ නැහැ. දෙවියන් අතර වාස භූමියක් සකස් නොවන කෙනාට දුකෙන් නිදහස් වීමක් ලබන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්න අය දෙමාපියන් කෙරෙහි හොඳින් පිහිටීම පිණිස දෙමාපියන් කෙරෙහි හොඳින් උපකාරයේ පිණිස දෙමාපියන් පෝෂණය කිරීම පිණිස දෙමාපියන්ට සත්කාර කිරීම පිණිස වන සීලවන්ත ජීවිතය ඇති කරගත යුතුයි. ගුණගරුක ජීවිතය ඇති කරගත යුතුයි. නිහතමානී යටහත් පහත් ගති වලින් යුක්ත ජීවිතය ඇති කරගත යුතුයි. ඒ වගේම දැඩි නැති මෘදු මොලොක් ජීවිතය ඇති කරගත යුතුයි. ප්‍රියශීලී ජීවිතය ඇති කරගත යුතුයි. ආන්නේ බඳු උසස් ගුණයන්ගෙන් පෝෂණය වෙච්ච පුද්ගලයාට දෙමාපියන් කෙරෙහි ඉතා යහපත්ව පිහිටන්න පුළුවන්කම තිබෙනවා. ඒ විදිහට දෙමාපියන් කෙරෙහි යහපත්ව පිහිටන කෙනාට තමන්ගේ දරුවන් කෙරෙහි තමන්ගේ සහෝදර සහෝදරියන් කෙරෙහි තමන්ගේ ඥාති මිතුරන් කෙරෙහි අසල්වාසීන් කෙරෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයින් කෙරෙහි ආගන්තුක අය කෙරෙහි අහම්බෙන් මුණ ගැහෙන අය කෙරෙහි හෝ ඊතා යහපත්ව පිහිටන්න පුළුවන්කමක් තිබෙනවා. ඉතින් ඒ බඳු යහපත් කෙනා අප අර කලින් සඳහන් කළා වගේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ විදිහට බොහෝ සතුන්ට උපකාර සහිත මහා වෘක්ෂයක් වාගේ. බලන්න මිනිස්සෙක් පෝෂණය කරන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොච්චර අනුග්‍රහශීලීද. ඒතර ඒ බඳු ලෝකයට උපකාර සහිත වැඩ සහිත මහා වෘක්ෂයක් වගේ මිනිස්සෙක් ගොඩනගෙන්න ඒ මිනිසයා තුළ සීලය, මෘදු මොලොක් භාවය, පරාර්ථක එහෙම නැත්නම් යටහත් පහත් ගතිය, නිහතමානී ගති මේ වගේ උතුම් ගුණයන් පිහිටා තියෙන්න ඕන. ඒ උතුම් ගුණයන් සියල්ල යමෙක් තුල ඉපදී වැඩි හොඳින් පෝෂණය වෙලා ඒ ගුණ නොපිරිහෙන ස්වභාවයටපත් වූ මිනිසයා දෙමාපියන් තනි කරන්නේ නැහැ. දෙමාපියන් දුකටපත් කරවන්නේ නැහැ. Tamanගේ සමීපතම අය දුකටපත් කරවන්නේ නැහැ. එය හාත්පස සත්වීන්ට යහපත පිණිස පවතින වැඩුණු රුකක් වගේ ලෝකයට යහපත පිණිස පවතින බල සම්පන්න පුරුෂයන් බවට පත් වෙනවා. ඉතින් ඒ වගේ ලෝකයට උපකාර සහිතව ශක්ති සම්පන්න මිනිසෙක් වෙන්න අප තුළ තිබිය යුතු ගුණයන් තමයි මම කලින් සඳහන් කළේ. මොනවද ඒ ගුණයන්? සීලය, මෘදු මොලොක් භාවය, කීකරු භාවය, යටහත් පහත් ස්වභාවය, දැඩි නොවන බව, මේ වගේ ගුණයන්. ඒ ගුණයන් සියල්ල ඉපදී වැඩි පෝෂණය වෙන්න බලපාන යම් ධර්මයක්, ඊටාම වැදගත් ධර්මයක් තිබෙනවා.
ඒ ධර්මයේ නැතුව සීලය හෝ මෘදුමොළොක් භාවය හෝ කරුණා මෛත්‍රිය ඒ ආදී අන් අය කෙරෙහි යහපත්ව පිහිටන ගුණයන් ඉපදී පෝෂණය වෙන්නේ නැහැ. මොකද්ද ඒ සීල යහපත් සීලය ආදී මෘදුමොළොක් බව ආදී අන් අයට යහපත පිණිස පවතින ඒ උතුම් ගුණයන් ඉපදී පෝෂණය කිරීම පිණිස පවතින ඊට වැදගත් ධර්මයේ කුමක්ද? ඒ ධර්මයේ තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවෙන් යුක්ත මනුෂ්‍යයා තුළ සීලය ඉපදී වැඩි පෝෂණය වී පිරෙනවා. ශ්‍රද්ධාවෙන් තොර මනුෂ්‍යයා තුළ සීලය පිහිටා වැඩි පෝෂණය වී සම්පූර්ණත්වයට පත් වෙන්නේ නැහැ. ශ්‍රද්ධාවෙන් යුක්ත මනුෂ්‍යයා තුළ මෘදු බව, මොළොක් බව, රළු නැති බව, ගොරෝසු නැති බව ඉපදිලා වැඩිලා පිරෙනවා, සම්පූර්ණත්වයට පත් වෙනවා. ශ්‍රද්ධාවෙන් තොර කෙනා තුළ මෘදු බව, මොළොක් බව ඉපදෙන්නේ නැහැ. ඉපදුනත් වැඩෙන්නේ නැහැ, සම්පූර්ණත්වයට පත් වෙන්නේ නැහැ. ශ්‍රද්ධාවෙන් තොර කෙනා තුළ ගොරෝසු බව, රළු බව, දැඩි බව, ඊටාම පරුස බව තමයි ඔහු තුළ තියෙන්නේ. ඒක ගිලිහිලා නැති වෙලා යන්නේ නැහැ. බලන්නතර ශ්‍රද්ධාව කියන ධර්මය, ශ්‍රද්ධාව කියන ගුණය, ශ්‍රද්ධාව කියන ධර්මය කොතරම් යහපත් මිනිසෙක් නිර්මාණය කරනවද? ඒතර ශ්‍රද්ධාව කියන ධර්මය යම් කෙනෙක් තුළ ඉපදෙනවා නම් ඒ ශ්‍රද්ධාව කියන ධර්මයේ යුක්ත කෙනා තුළ සුවච භාවයේ, කීකරු භාවය, රළු නැති බව ඉපදෙනවා. එතකොට ඔහු අන් අයට උපකාර සහිත යහපත් අය කෙනෙක් බවට පත් වෙනවා. දැන් බලන්න හොඳින් තේරුම් ගන්න. යමෙක් සීලවන්ත භාවයෙන් තොර නම්, මෘදු භාවයෙන් තොරයි නම්, සුවච භාවයෙන්, කීකරු භාවයෙන් තොරයි නම්, යටහත් පහත් ගති වලින් තොරයි නම් ඔහුට පුළුවන් ද අම්මා තාත්තා කෙරේ හොඳින් පිහිටන්න? බෑ නේද? බලන්න, මොකද මේ අපි දන්නවා, අපිටම ඇතැම් අය කියනවා මේ අම්මලා තාත්තලා කියන එක අහන්නේ නැහැ නේ කියන ළමයි ඉන්නවා. ඒතර අම්මා තාත්තා කියන එක, දරුවා කියන එක අහන්නවද? එහෙමද වෙන්න ඕන? මේ අම්මලා මුරණ්ඩුයි, මේ අම්මලා කීකරු නැහැ කියන ළමයි ඉන්නවා. ඒතර ඒගොල්ල කීකරු කරන්න හිතන්නේ කොහොමද? පුංචි ළමයි කීකරු කරනවා වගේ වේවල පෙන්නලා, සැර කරලා, අඩිය පොළවේ ගහලා ඒ විදිහට කීකරු කරන්න උත්සාහ කරනවා. ඇයි ඒගොල්ල හිතන්නේ ඒගොල්ල කියන එක අහන්නේ, මෙල්ල වෙන්නේ, කීකරු නැහැ, මුරණ්ඩුයි කියලා ඒගොල්ල හිතනවා. ඒතර ඒගොල්ලන් තුලින් මෘදු මොළොක් උපකාරයක්, යහපත් උපකාරයක් දෙමාපියන් කෙරෙහි පිහිටාවිද? සෙනෙහවන්ත උපකාරයක්, ආදර කරුණාවෙන් යුක්ත උපකාරයක් දෙමාපියන් කෙරෙහි පිහිටයිද? ළමයින්ට හිතෙනවා නම් මේ දෙමාපියන් කීකරු නැහැ, මුරණ්ඩුයි, රළුයි, කින දෙයක් අහන්නේ නැහැ කියලා ඒගොල්ලෝ හිතෙනවා නම්, හිතිලා මන්දි ප්‍රකාශත් කරනවා නම්, ඉතින් ඒ බඳු අයගේ උපකාරය දෙමාපියන් කෙරෙහි රළු විදිහට, ගොරෝසු විදිහට පවතිනවා. එය දුකටපත් වූ අය තවත් දුකෙන් දුකටමපත් වෙනවා. ඉතින් ඒ බඳු රළු උපකාරයක් ඇති උනේ ශ්‍රද්ධාවෙන් තොර වූ මිනිසයා තුලයි. ශ්‍රද්ධාව තියෙන කෙනා තුල සීලවන්ත භාවය ඇති වෙනවා, කරුණාව ඇති වෙනවා, ඊළඟට මෘදු භාවය ඇති වෙනවා, ගොරෝසු බව නැති වෙනවා, යටහත් පහත් ගතිය ඇති වෙනවා, ගරුසරු භාවය වගේ උතුම් ගුණයන් ඇති වෙනවා. ඒ බඳු අය දෙමාපියන් අකීකරුයි කියලා උන්ට හිතෙන්නේ නැහැ. ඒක නිකන් නොගැලපෙන ප්‍රකාශයක් නේද? දරුවෙක් කිව්වොත් දෙමාපියෝ අකීකරුයි කියලා. ඒක නොගැලපෙන ප්‍රකාශයක් නේද? දෙමාපියන් දරුවන් කෙරෙහි කියන්න පුළුවන් ප්‍රකාශයක් ඒක. මේ දරුවෝ කීකරු නැහැ, මේ දරුවෝ මුරණ්ඩුයි කියලා දෙමාපියන් එහෙම ප්‍රකාශ කිරීම සුදුසුයි. ඒක වෙන්න පුළුවන් එකක්. ඒක අපට පිළිගන්න පුළුවන් එකක්. නමුත් දරුවන්ට හිතෙනවා නම්, දරුවෝ ප්‍රකාශ කරනවා නම් දෙමාපියන් කීකරු නැහැ කියලා, ඒක නොගැලපෙන බවක් එතන තියෙනවා, නොවිය යුතු බවක් එතන තියෙනවා. ඒ නිසා
දෙමාපියන් කෙරෙහි මෘදුව පිහිටන්ට, දෙමාපියන් කෙරෙහි යටහත් පහත්ව පිහිටන්ට පුළුවන් විදිහට දරුවන් සකස් වෙන්න ඕන. ඒ මෘදු භාවය, යටහත් පහත් භාවය ගොඩනැගෙන්නේ ශ්‍රද්ධා සම්පන්න සිතක් ඇති කෙනා තුළ. බලන්න ශ්‍රද්ධාව කොතරම් උසස් මිනිසෙක් නිර්මාණය කරනවද? ශ්‍රද්ධාව ශ්‍රේෂ්ඨ මිනිසෙක් බිහි කරන්නට උපකාර වෙන මූලික ධර්මතාවයක්. ඒ නිසාම බුදුරජාන් වහන්සේ පෙන්වනවා මේ ශ්‍රද්ධාව කියන්නේ සම්පතක්. ශ්‍රද්ධාව කියන්නේ ලාභයක්. ශ්‍රද්ධාවට කියනවා ධනයක් කියලා. ඒ වගේම තමයි ශ්‍රද්ධාවට කියනවා බලයක් කියලා. ඒ බඳු ලාභයක් වන, සම්පතක් වන, ධනයක් බවට පත්වන ශ්‍රද්ධාව චිත්ත බලයක්, සිත ගොඩනගන, සිත යහපතට නමන්ට, සිත අයහපතෙන් මුදවලා යහපත නමන්ට තිබෙන ප්‍රධාන බලයක් තමයි ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව ඉන්ද්‍රියක්සේ ඇති කරගන්නට කියලායි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. ඒ ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් විදිහට දියුණු කරගත්තොත් ඒ ඉන්ද්‍රිය විසින් සිතට බලය ඇති කරනවා. ඒ ශ්‍රද්ධා ඉන්ද්‍රිය විසින් සිත බලවත් දෙයක් බවට පත් කරනවා. ඒ බලය තුල කෙලෙස් එහෙම නැත්නම් කිලිටි අර රළුකම, මුරණ්ඩුකම, ගොරෝසුකම ආදී අන් අයටත් තමන්ටත් අයහපත පිණිස පවතින සිතේ තියෙන අකුසල් බැහැර කරන්නට ඒ ශ්‍රද්ධාව උපකාර පිණිස පවතිනවා. ඒතර මේ විදිහට ශ්‍රද්ධා බලය ඉන්ද්‍රියක් විදිහට පවතිද්දී ඒ ඉන්ද්‍රිය බලය මුල් වෙලා කෙනෙකුගේ සිතේ තිබෙන රළු බව, ගොරෝසු බව, අකුසලයට නැමුණු සිත බැහැර වෙලා මෘදු මොලොක් සිත ඉපදුනහම ඔහු තුළ සීලේ පරිපූර්ණත්වයටපත් වෙනකොට ඔහුට හිතෙන්නේ නැහැ අම්මා තාත්තා කී කරුයි. ඔහුට හිතෙන්නේ නැහැ අම්මා තාත්තා මුරණ්ඩුයි කියලා හිතෙන්නේ නැහැ. බලන්න මිනිස්සෙක් වෙනස් වෙන හැටි. ධර්මයේ නොපිහිටි කෙනාගේ හිතට හැඟෙනවා අම්මා තාත්තා අපට අවනත විය යුතුයි, අම්මා තාත්තා අපට කීකරු විය යුතුයි කියලා හිතෙනවා. අන්නේ බඳු නොවියුත්තක් වෙච්ච හිත දැන් අම්මා තාත්තා අපට කීකරු විය යුතුයි, අවනත යුතුයි කියලා හිතපුවාම ඒක නොවිය යුතු දෙයක් නේද? ඒක ධර්මයක් නෙවෙයි, අධර්මයක්. අන්නේ බඳු හිතක් තියෙන කෙනෙකුගේ හිත තුලින් වචන ඇති වෙනවා. ඒ වචන ප්‍රකාශ කරනවා අම්මලා කීකරු නැහැ, අම්මලා මෙල්ල නැහැ, අම්මලා දඩබ්බරයි කියලා ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ ඒ අයට යහපත පිස පවතින්නේ නැහැ. ඒ අය පැහැදිලි උතන අපහදින ස්වභාවයෙන් යුක්තයි. ඒ අය තමාට අතිශයින්ම උපකාර කළ ලෝකයේ ශ්‍රේෂ්ඨ පුද්ගලයින්ට අයහපත් වූ වචනෙන් අයහපත් වූ වචන පාවිච්චි කළායි බවට පත් වෙනවා. ඒතර ඒ වචනෙන් එය තුළ විශාල වැරදි එය තුළ සිදු වෙනවා. ඒ වචනෙන් වෙන වැරදි නිවැරදි කරගන්න අසමර්ථ වුණොත් ඒවා සැප පිණිස එහි විපාක පිහිටන්නේ නැහැ. ඒ නිසා කෙනෙකුගේ ශ්‍රේෂ්ඨ භාවය ගොඩනැගෙන්න, කෙනෙකුගේ යහපත් භාවය ගොඩනැගෙන්න ශ්‍රද්ධාව උපකාර වන විදිය තේරුම් ගන්න. ශ්‍රද්ධාවෙන් යුක්ත කෙනා තුළ සීලය හොඳින් පිහිටන්ට, ඊළඟට ඒ මෘදු මොලොක් භාවය ඇතිවෙන්න, සුවච බව, කීකරු බව, යටහත් පහත් ගති ඇතිවෙන්න ඒ ශ්‍රද්ධා බලය උපකාර වෙනවා. ශ්‍රද්ධා බලයක් විදිහට උපකාර වීමෙන් ශ්‍රිතේ තියෙන කිලිටි අකුසල් බැහැරලා ගියන් පස්සේ ඔහු යහපත් කෙනෙක් බවට පත් වෙනවා. ඒ විදිහට ශ්‍රද්ධාව බලයක් වෙන්න ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් බවට වශයෙන් පිහිටා තිබෙන්න ඕන. ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් විදිහට පවතින්න ඕන. ඒතර ඒ ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් විදිහට පිහිටන්න නම් ඒ ශ්‍රද්ධාව සම්පතක් සේරක ගන්න ඕන. ශ්‍රද්ධාව Tamanට තියෙන සම්පතක්, වටිනා දෙයක්. ශ්‍රද්ධාව උතුම් දෙයක් විදිහට ඔහු රැක ගන්න ඕන, පෝෂණය කර ගන්න ඕන, ආරක්ෂා කර ගන්න ඕන. ශ්‍රද්ධාව නිතර වඩන්න ඕන. ඒතොර ඒ ශ්‍රද්ධාව ඉන්ද්‍රියක්සේ පිහිටනවා. Tamanට ශ්‍රද්ධාව වටිනා දෙයක් විදිහට තේරෙන්නේ නැත්නම්, ශ්‍රද්ධාව සම්පතක් විදිහට තේරෙන්නේ නැත්නම්, ශ්‍රද්ධාව ශ්‍රේෂ්ඨ දෙයක් විදිහට තේරුම් ගන්නේ නැත්නම් ඒ ශ්‍රද්ධාව නිතර පවත්වන්න, ශ්‍රද්ධාව ආරක්ෂා කරගන්න උත්සාහ කරන්නේ
ඒ ශ්‍රද්ධාව ඒ විදිහට ආරක්ෂා කරගන්න උත්සාහ නොකරන කෙනා තුළ ඉන්ද්‍රියක්ෂේ පිහිටන්නේ නැහැ. ශ්‍රද්ධාව ඉන්ද්‍රියක්ෂේ නොපිහිටනකොට ඒ ශ්‍රද්ධාවෙන් බලයක් ඇති වෙන්නේ නැහැ සිතට. ශ්‍රද්ධාවෙන් සිතට බලයක් ඇති නොවෙනකොට අකුසලයේ ප්‍රහාණය කරගන්න කුසල් උපදවා සම්පූර්ණ කරගන්න ඔහුට ශක්තියක් ඇති වෙන්නේ නැහැ. ඒ අකුසලයේ ප්‍රහාණය කරගෙන කුසල් උපදවා සම්පූර්ණ කරගන්න ශක්තියක් නැති කෙනාගේ සිත මෘදු වෙන්නේ නැහැ, මොලොක් වෙන්නේ නැහැ. ඔහුගේ සිත රළුයි, ගොරහැඩි, අනුකම්පා විරහිතයි. ඔහුගේ සිත මායාකාරී, සටකපට භාවයෙන් යුක්තයි. ඔහුගේ සිත ව්‍යාජයි. ඔහු කෘතගුණ නොදන්නා ස්වභාවයෙන් යුක්තයි. ඔහුට පරාර්ථයේ කෙරෙහි හොඳින් හිත නමන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඔහු පරාර්ථයේ කෙරෙහි හිත නැමුවත් පරාර්ථකාමී විදිහට පෙනී සිටියත් ඒක ව්‍යාජයි. අම්මා තාත්තා අතහැරලා ලෝකයට උපකාර කරන අය බිහි වෙන්නේ ආන් ඒ විදිහටයි. අම්මා තාත්තා තනියෙන් දුක් විඳිනවා. අම්මා තාත්තා දරුවන් ගැන හිතමින් හූල් වෙනවා. දරුවෝ අම්මා තාත්තා අමතක කරලා ලෝකයේත් එක්ක එකතු වෙලා වාසය කරනවා. එබඳු රළු චරිත බිහි වෙන්නේ ශ්‍රද්ධාව නැති කොටයි. බුද්ධ වචනය නොපිළිගන්නා ලෝකයේ තුලයි. ඒ නිසා ධර්මය අහන අය, ධර්මයේ ඉගෙන ගන්න අය තමා ශ්‍රේෂ්ඨ කෙනෙක් බවට පත් කරන්නට පත්වීම පිණිස තමාගේ ජීවිතය බබලීම ඇති කරවන, තමාගේ ජීවිතය යහපත් බවට පත් කරවන උතුම් ශ්‍රද්ධාව හොඳින් ඇති කරගන්න බලන්න. ශ්‍රද්ධාව සම්පතක් විදියට අඳුන ගන්න ඕන. ශ්‍රද්ධාව ගෞරවයෙන් ශ්‍රද්ධාව ඇසුරු කරන්න ඕන. ගෞරවයෙන් යුක්තව ශ්‍රද්ධාව වඩන්න ඕන. ඊටාම යහපත් විදියට ශ්‍රද්ධාව ජීවිතයට එකතු කරගන්න ඕන. ඒ ශ්‍රද්ධාව සම්පතක්සේ රැකගන්න කෙනා ශ්‍රද්ධාව වඩන කෙනෙක් බවට පත් වෙනවා. එයින් ශ්‍රද්ධාව ඉන්ද්‍රියක්සේ තමා තුළ පිහිටනවා. ශ්‍රද්ධාව ඉන්ද්‍රියක්සේ පිහිටන කෙනා තුළ ඒ ශ්‍රද්ධාවම බලයක් විදියට පිහිටනවා. ඒ ශ්‍රද්ධා බලයෙන් යුක්ත කෙනා තුළ හීන වූ පාපී අකුසල් වලට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ හීන පාපී අකුසල් බැහැර කරන්න ඔහුට පුළුවන්කමක් තිබෙනවා. ඊටා ශ්‍රේෂ්ඨ වූ කුසල් උපදවා වඩමින් සම්පූර්ණ කරන්න ඔහුට පුළුවන්කමක් තිබෙනවා. ඔහු තුළ සීලය හොඳින් සම්පූර්ණ කරගන්න ඔහුට පුළුවන්. ඒ වගේම කීකරුකම, යටහත් පහත් ගති, මෘදු භාවය, මොලොක් භාවය ආදී බොහෝ දෙනාට යහපත පිස පවතින ඊටාම උතුම් ගුණ ධර්මයන් ඔහු තුළ නොනැසී වඩන්ට, නොනැසී පවත්ව ගන්නට ඔහුට පුළුවන්කමක් තිබෙනවා. එබඳු ශ්‍රේෂ්ඨ මිනිසයා අම්මලා කීකරුයි, අම්මලා මුරණ්ඩුයි, අම්මලා දඩබ්බරයි කියලා ඔහුට හිතෙන්නේ නැහැ. එබඳු හිතුවිලි ඔහුගේ හිතෙන් නිරුද්ධ වෙලා, බැහැර වෙලා ඔහුට අම්මා කෙරේ සෙනෙහස, තාත්තා කෙරේ සෙනෙහස, කරුණාව, අනුකම්පාව, හිතවත් බව, ආදරය මෙබඳු සිතුවිලි වලින් ඔහුගේ සිත පෝෂණය වෙනවා. ඔහුට පුළුවන් Tamanගේ මුළු ජීවිතයම කැප කරමින් අම්මා කෙරේ, තාත්තා කෙරේ පිහිටා ඔවුන්ට උපකාර සහිත ජීවිත ඇති කරගන්න ඕන්න පුළුවන්කමක් තිබෙනවා. එබඳු අයට කාල වේලාව තිබුණොත් අම්මා තාත්තා පෝෂණය කළ අම්මා තාත්තා රැක බලාගෙන ඒ කාලේ තවත් ඉතුරු නම් ඕන්න පුළුවන් අසල්වාසීන්ට ලෝකයට හැකි පමණින් ශක්ති පමණින් උපකාර කරන්න පුළුවන්. එයයි ශ්‍රේෂ්ඨ ජීවිතය. අම්මා තාත්තා අතහරිමින් මුළු ලෝකෙට උපකාර කරත් දෙවියන්ගේ ප්‍රශංසාවට එකතු වෙන්නේ නැහැ. දෙවියන් ප්‍රශංසා කරන්නේ නැහැ. දෙවියන් සතුටු වෙන්නේ නැහැ. ලෝකයේම අමතක කරත් සමහර විට අපි හිතමු අම්මා තාත්තට උදව් කරන්න ගියාම, අම්මා තාත්තට පෝෂණය කරන්න ගියාම ලෝකයේම කිසි දෙයක් බලන්න හම්බෙන්නේ නැහැ. Tamanට සමහර ළමයි ඉන්නවා අම්මා තාත්තා රැක බලා ගන්නවා, Tamanට කැම ටික කන්නවත් වෙලාවක් එන්නේ නැහැ. ඒ තරම්ම අම්මා තාත්තෙන් කැප වෙන ළමයි ඉන්නවා. ඒතර එයාට වෙනත් අයට උදව් කරන්න ලැබෙන්නේ නැහැ නේ. එතකොට ලෝකයට උදව් නොකර කියලා දෙමාපියන් පෝෂණය කරනවා නම් ඒ අය කෙරෙහි දෙවියන්ගේ පැහැදීම බලවත් වෙනවා. අම්මා තාත්තා හැඬු කඳුලෙන් ළමයි ගැන හිත ඉඳද්දී ළමයි අම්මා තාත්තා අතහැරලා හිටියදවත් ඉන්නවදවත් නොබලා ලෝකයා සමග එකතු වෙලා සිනාසෙමින් ලෝකයට කරන උපකාරයට දෙවියන් සතුටු වෙන්නේ. දෙවියන් රැවටීමෙන් සතුටු කරන්න බැරි කොටාසයක්. රැවටීමෙන් සතුටු කරන්න පුළුවන්නේ දුර්වල වූ මිනිසයා පමණයි.
මිනිස්යාගේ දැනුම, මිනිස්යාගේ හැකියාව ඊටා දුබලයි. මිනිස්යාට බෑනේ මේ අඩි 10ක් 15ක් එහාට තියෙන දෙයක් දකින්න බෑනේ. ඇහින් දකින්න බෑනේ. ඒතර මේ මිනිස්යා මහා බල සම්පන්න කෙනෙක් කියලා කොහොමද හිතන්නේ? දෙවියන් එහෙම නෑ. දෙවියන්ට ඊටා ඈත තියෙන දේ පේනවා. අපිට මිනිස්සු වෙන අපට දෙවියන්ට හොරෙන් යමක් කරන්න බෑ. මිනිස්සු 1000ක් මැද හොර වැඩ කරන්න මිනිසුන්ට පුළුවන්. අම්මා තාත්තා විලාප දෙද්දි, අම්මා තාත්තා ශෝකෙන් ඉඳද්දි, අම්මා තාත්තා සුසුම් හෙලද්දි ලෝකයේත් එක්ක විනෝද වෙන්න, සැනකෙලි පවත්වන්න, උත්සව පවත්වන්න ළමයින්ට පුළුවන්. හැබැයි දෙවියන් දෙක පේනවා. දෙවියන් හංගන්න බෑ. සමහර දෙමාපියන් ඉන්නවා ඊටා යහපත්. සමහරට ළමයි කිසිම විදිහකින් සලකන්නේ නැහැ. නමුත් ඒ දෙමාපියෝ කියනවා ළමයි එනවා බලනවා හොඳට සලකනවා කියලා ලෝකෙට කියනවා. මොකද යහපත් දෙමාපියෝ කවදාවත් ළමයිගේ වරදක් කියන්නේ නැහැ. ඒතර මිනිස්සුත් ඉතින් ඇත්ත නෙන්නම් හොඳ ළමයි කියලා හිතනවා. නමුත් දෙවියන් දන්නවා ඇත්ත නැත්ත මොකද්ද කියලා. ඒ නිසා දෙවියන්ට දකින්න පුළුවන් ලෝකය තුල දෙවියන්ගේ ඇහැට හොරෙන් අපට ජීවත් වෙන්න බැරි බව අප තේරුම් ගත යුතුයි. මිනිසුන්ට දෙවියන්ගේ ප්‍රසාදය ඇති වෙනවා නම් ඒ ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් මුල් කරගෙනමයි. දුර්වල ක්‍රියාවකට දෙවියන් ප්‍රසාදය ඇති කරන්නේ නැහැ. මිනිස්සු සතුටු වෙන්න පුළුවන්. මොකද මිනිස්සු සතුටු වෙන්නේ මිනිසුන්ට නොතේරෙන නිසා. බොහෝ දෙනා ඇත්ත නැති විදියට, අසත්‍ය සත්‍ය විදියට, වරද නිවැරදි විදියට දකිනවා. එහෙම නැත්නම් මුලාවෙන් යුක්තයි, රැවටීමෙන් යුක්තයි. ඒ නිසා මිනිස්සු සතුටු පමණින් එතන පරාර්ථකාමී ජීවිතයක් ගොඩනගුණා කියලා අපට හිතන්න බෑ. එතන සුගතිගාමී ජීවිතයක් ගොඩනගුණා කියලා හිතන්න බෑ. සුගතිගාමී ජීවිතය ගොඩනගන්නේ දෙවියන්ගේ ප්‍රසාදයෙන් යුක්ත මනුෂ්‍යයා තුළමයි. ඒතර ඒ සඳහා දෙමාපියන් පෝෂණය කිරීම පළමු කාරණය. දෙමාපියන් පෝෂණය කරන කෙනාට ලෝකයට උපකාර කරන්න අවස්ථා ඕන තරම් තියෙනවා. එතකොට ඒ බඳු මිනිසෙක් බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළ විදිහේ මහා රුකක් වාගේ, ඒ මහා රුකක් වගේ ලෝකයට පරාර්ථය ඇති කරන මිනිසෙක් නිර්මාණය වෙන්න උදව් වන ප්‍රධාන ධර්මතාවය තමයි ශ්‍රද්ධාව. ඒතර මිනිසයා ධර්මයේ ඉගෙන ගන්න මිනිස්සු, ධර්මයේ අහන අය ඒ තමාගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨ බවට පත් කරන ශ්‍රද්ධාව ගැන අතිශය ගෞරවාදරයෙන් සලකන්න ඕන. ඒ ශ්‍රද්ධාව සම්පතක් විදියට ඔහුට තේරෙන්න ඕන. සම්පතක් විදියට ඔහු රැක ගන්න ඕන. ශ්‍රද්ධාව ගෞරවයෙන් යුක්තව ඔහු රැක ගන්න ඕන. ඒ විදියට ශ්‍රද්ධාව ගෞරවයෙන් යුක්තව සම්පතක් විදියට රැක ගන්න කෙනා, ශ්‍රද්ධාව වඩන කෙනා, ශ්‍රද්ධාව පෝෂණය කරන කෙනා තුළ ඒ ශ්‍රද්ධාවම ඉන්ද්‍රියක්සේ. ඉන්ද්‍රිය කියන්නේ තමා තුළ පහසුවෙන්ම පවතින දෙයක්. ආයාසයක් නැතුව පවතින දෙයක්. තව කෙනෙකුගේ උපකාරයක් නැතුව තමා තුළ පවතින ගුණයක්. ධර්මතාවයක්. ඉන්ද්‍රියක් කියලා කියන්නේ. වෙන කෙනෙක් උදව් කරනවා නම් ආයාසකින් ඒක හදා ගන්නවා නම් ඉන්ද්‍රියක් වෙන්නේ නැහැ. ඒතර ශ්‍රද්ධාව පහසුවෙන්ම පවතිනවා නම් තමා තුළ බලවත්ව තියෙනවා නම්, තව කෙනෙකුගේ බලපෑමකින් තොරව ශ්‍රද්ධාව හොඳින් පවතිනවා නම්, නිතර පවතිනවා නම්, බැහැර නොවී තිබෙනවා නම්, ශ්‍රද්ධාවට අනුව නම් අනිත් කටයුතු කෙරෙන්නේ, ශ්‍රද්ධාව මුල් වෙලා නම් අනිත් හැම කටයුත්තක්ම කෙරෙන්නේ, ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් වගේ. ඉන්ද්‍රියක් බවට පත් වෙලා. ඒතර ඒ ශ්‍රද්ධා ඉන්ද්‍රියම බලයක් බවට පත් වෙනවා අකුසල් ප්‍රහාණය පිණිසත්, කුසල් උපදවා සම්පූර්ණ කිරීම පිණිසත්. අන්නේ බුදු කෙනාට තමයි සීලය සම්පූර්ණ කරන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට මෘදු මොලොක් සිත ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ. යටහත් පහත් ගති ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ. සුවච භාවයේ කීකරුකම ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ. බලන්න ශ්‍රද්ධාව එතකොට මේ හැම ගුණයකටම පෙරමුණ ගන්නව නේද? ශ්‍රද්ධාවෙන් තොර සීලවන්තයෙක් ලෝකේ හැදෙන්නේ නැහැ. ශ්‍රද්ධාවෙන් තොරව මෘදු මොලොක් මිනිස්සෙක් ලෝකේ හැදෙන්නේ නැහැ. ශ්‍රද්ධාවෙන් තොරව කීකරු යටහත් පහත් ගති ඇති පරාර්ථකාමී කෙනෙක් ලෝකේ බිහි වෙන්නේ නැහැ. ශ්‍රද්ධාවෙන් තොරව සැමට පොදු වූ කරුණාවෙන් යුක්ත කෙනෙක් බිහි වෙන්නේ නැහැ. ශ්‍රද්ධාවෙන් තොර විශේෂයෙන්ම ශ්‍රද්ධාවෙන් තොරව
මදහත් සිත් තිබෙන කෙනෙක් බිහි වෙන්නේ නැහැ. ශ්‍රද්ධාවෙන් තොරව ඇතැම් අයට කරුණාව තියේ පක්ෂග්‍රාහී. ඇතැම්මට කරුණාව මෛත්‍රිය තියේ හිතවත්කම තියේ පක්ෂග්‍රාහී. මේ අපේ කට්ටිය, මේ ඕගොල්ලන්ගේ කට්ටිය. ওই විදිහට ශ්‍රද්ධාව තියෙන කෙනා මධ්‍යස්ථ භාවයෙන් යුක්තව කටයුතු කරන්න පුළුවන් කමක් තියෙනවා. පක්ෂග්‍රාහී නැහැ, අගතිගාමී නැතුව කටයුතු කරන්න පුළුවන් ශ්‍රද්ධාවෙන් යුක්ත කෙනා තුළ. ශ්‍රද්ධාව නැති කෙනා පක්ෂග්‍රාහී වෙනවා. එමෙතන අගතිගාමී වෙනවා. තමා වඩාත්ම කැමති පැත්ත විතරයි හොඳයි හිතන්නේ. අනිත් පැත්ත කොච්චර හොඳ තිබ්බත් උන් නරකයි කියලා හිතෙනවා. උන් හතුරෝ කියලා හිතනවා. ඉතින් තමන්ට හොඳ නෑ කියලා හිතෙන කෙනාට මොන වුණත් කමක් නෑ කියලා හිතෙනවා ශ්‍රද්ධාව නැති කෙනාට. ඒක ඇති. ඒ නිසා ශ්‍රද්ධාව තමයි අපේ සිත යහපත් කරන ප්‍රථම සහ ප්‍රධානම ධර්මතාවය. ශ්‍රද්ධාවෙන් තොරව අපේ සිත යහපතට ගන්නට පුළුවන් අපේ සිත යහපතට ගැනීම පිණිස වන අනිකුත් ධර්මතා කිසිවක් උපදවන්නට වඩන්නට පෝෂණය කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ශ්‍රද්ධාව කියන ඒ උතුම් ධර්මය ගැන අතිශයින්ම ගෞරව ආදරයෙන් ඒ ශ්‍රද්ධාව උපදව ගන්නටත් ඒ ශ්‍රද්ධාව කෙරෙහි භක්ති ආදරයෙන් සලකන්නටත් පවතින්නටත් අපි පුරුදු විය යුතුයි. ඒ ශ්‍රද්ධාව අපට තිබෙන සම්පතක්සේ සලකමින් ශ්‍රද්ධා සම්පත උපදවන්නට, සුරක්ෂිත කරගන්න, වඩන්න, පෝෂණය කරන්න, රැකගන්න අපි කල්පනා කළ යුතුයි. නිරන්තරයෙන් ශ්‍රද්ධාවෙන් යුක්තව වාසය කරන්න පුරුදු විය යුතුයි. සෑම යහපත් කටයුත්තකදීම ශ්‍රද්ධාව පෙරට ගන්න අප කල්පනා කළ යුතුයි. අප සිතින්, කයින්, වචනෙන් යමක්ද කරන්නේ ඒ කටයුතු කිරීමේදී ශ්‍රද්ධාවට අනුව ශ්‍රද්ධාවෙන් යුක්තව ඒ කටයුතු කරන්න අප කල්පනා කළ යුතුයි. යමක් කළාට පස්සෙත් කරද්දිත් ශ්‍රද්ධාව මුල් කරගෙන ඒ ගැන විමසා බලන්ට අප කල්පනා කළ යුතුයි. එවිට අපේ ශ්‍රද්ධාව ඉපදුන ශ්‍රද්ධාව වැඩෙන්නටත් පෝෂණය වෙන්නටත් අපේ ඒ ක්‍රියාකාරීකම් විමසා බැලීම් උපකාර වෙනවා. නොඉපදුන ශ්‍රද්ධාව ඉපදෙන්නටත් අපේ ක්‍රියාකාරකම් උපකාර වෙනවා. ඉතින් ඒ නිසා ශ්‍රද්ධාව කියන උතුම් ධර්මය ගැන ඒ විදිහට තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒතර අපි තේරුම් ගන්නවා ශ්‍රද්ධාව කියලා කියන්නේ කුමක්ද? ඒසා උපකාර සහිත මේසා උතුම් තව දෙයකට දෙවෙනි නොවන ශ්‍රේෂ්ඨ වූ ශ්‍රද්ධාව කියන ධර්මයේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදාහ ගැනීම. ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදාහ ගන්නවා. ඉද බික්කවේ ආර්ය ශාවකෝ සද්ධෝ හෝති. සද්ධාති තථාගතස්ස බෝධින්. මහණෙනි ආර්ය ශ්‍රාවකයා ශ්‍රද්ධාවෙන් යුක්තයි. තථාගතයන් වහන්සේගේ අවබෝධය දරා ගන්නවා. අදාහ ගන්නවා. පිළිගන්නවා. කොහොමද අදාහගන්නේ? ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචන සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්ම සාරථි සත්තහා දේව මනුස්සානං බුද්ධෝ භගවාචි කියලා. ඒ කියන්නේ ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදාහ ගන්නවා. ඒ කොහොමද අදාහගන්නේ? ඒ භාගතුන් වහන්සේ අරහං වනසේක, සම්මා සම්බුද්ධ වනසේක, විජ්ජාචරණ සම්පන්න වනසේක, සුගත වනසේක, ලෝකවිදු වනසේක, අනුත්තරෝ පුරුෂ ධම්ම සාරථි වනසේක, සත්තා දේව මනුස්සානං වනසේක, බුද්ධ වනසේක, භගවා වනසේක කියලා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදාහ ගන්නවා, පිළිගන්නවා. අදාහ ගන්නවා කියන්නේ පිළිගන්නවා කියන එකයි. ඒතර ඒ ශ්‍රද්ධාව ඒ අපගේ බුදුරජාණන් වහන්සේ මේ ගුණයෙන් යුක්තයි, මේ ස්වභාවයෙන් යුක්තයි කියලා යමෙක් පිළිගන්නවා නම්, දරා ගන්නවා නම්, ඒ පිළිගැනීම තව කෙනෙකුට වෙනස් කරන්න බැරි විදිහට ඔහු දරාගෙන සිටිනවා නම්, ඔහුගේ සෑම ක්‍රියාවකදීම ඒ පිළිගැනීම ඉදිරියට එනවා. ඔහු සිතින් යමක් කළත්, වචනෙන් යමක් කළත්, කයින් යමක් කළත් ඒ බුදුරජාණන් වහන්සේ ගැන ඔහුට සිහිපත් වෙනවා. එයින්ම ඔහුගේ සිත කය වචනය
වරදෙන් මිදිලා යහපතෙහි පිහිටන්න ඒ සිහිවීම උපකාර වෙනවා. සිතෙන් යම් නරක ක්‍රියාවක් ඇති වුණොත්, එහෙම නැත්නම් නරක හිතක් ඇති වුණොත්, ඔහුට බුදුරජාණන් වහන්සේව සිහි වෙනවා නම් ඒ නරක හිත නොවැඩි බැහැර කරන්න ඔහුට ඒ ශ්‍රද්ධා මාත්‍රේ උපකාර වෙනවා. වචනේ නරක විදිහට හැසිරුණොත් එහෙම ඔහු තුළ තිබෙන ශ්‍රද්ධාව ඒ වචනේ නරක වචනේ බැහැර කරන්නට යහපතේ පිහිටන්න උදව් වෙනවා. කායික ක්‍රියාව දොස්සහිතයි නම් ඒ දොස්සහිත කාය ක්‍රියාව නිදොස් කරන්නට ඔහුගේ ශ්‍රද්ධාව උපකාර වෙනවා. ඒතර මේ ශ්‍රද්ධාව එහෙම නැත්නම් මේ බුදුරජාන් වහන්සේගේ අවබෝධය අපි අදහගන්නේ ඒ බුදුරජාන් වහන්සේගේ ගුණයන් කුමක් මත පිහිටාද ඇති වෙන්නේ. දැන් බුදුරජාන් වහන්සේගේ ගුණය අරහං ගුණයෙන් යුක්තයි, සම්මා සම්බුද්ධ ගුණයෙන් යුක්තයි, විද්‍යාචරණ සම්පන්න ගුණයෙන් යුක්තයි කියලා අපි පිළිගන්නේ. නැත්නම් ඒ ගුණය අපි දරාගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා, ඒ ධර්මය පිළිගැනීමෙන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න නැති කෙනාට, ඒ ධර්මය පිළිගන්නේ නැති කෙනාට බුදුරජාණන් වහන්සේ මේ ගුණයෙන් යුක්තයි කියලා පිළිගැනීමක් ඇති වෙන්නේ නැහැ. ඒ පිළිගැනීම පවත්වා ගන්න පුළුවන් කමක් ඇත්තෙත් නැහැ. එහෙනම් තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ධර්මය පිළිගන්න කෙනාට බුදුරජාණන් වහන්සේ මේ ගුණයෙන් යුක්තයි කියලා පිළිගැනීමක් ඇති වෙනවා. පිළිගන්න පුළුවන්. ඒ පිළිගැනීම බැහැර වෙන්නේ ධර්මයේ හොඳින් තේරුම් ගන්න. ධර්මයේ හොඳින් ඉගෙන ගන්නකොට බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන අප තුළ ඇති වෙන විශ්වාසයේ පිළිගැනීම, තේරුම් ගැනීම බැහැර වෙලා යන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන අප තුළ යම් අදහසක් ඇද්ද, දන්නා බවක් ඇද්ද, පිළිගැනීමක් ඇද්ද, ඒක දීප්තිමත් දෙයක් විදිහට සිතේ බලවත් වෙනවා. අලංකාර දෙයක් විදිහට සිතේ බලවත් වෙනවා. ප්‍රීතියෙන් යුක්ත දෙයක් බවට පත් වෙනවා. දහම් දැනුම, ධර්මයේ පිළිබඳ දන්නා බව බලවත් වෙන්න. එතකොට ධර්මයේ ඉගෙන ගන්නිද්දී, ධර්මයේ අර්ථය ආදී හොඳින් දැනගනිද්දී බුදුරජාණන් වහන්සේ කෙරෙහි තිබෙන පිළිගැනීම, ඒ ශ්‍රද්ධාව බල සම්පන්න දෙයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය හොඳින් ඉගෙන ගන්න. ඒ ධර්ම ඉගෙන ගනිද්දී බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ගැන අප තුළ යම් පිළිගැනීමක් ඇති වෙනවා. ඒ ගුණයන් පිළිගන්න අපේ සිත සමර්ථ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ පිළිගන්න බොහෝ දෙනාගේ සිත සමර්ථ නැහැ. ඒකට හේතුව ධර්මයේ නොදන්නකම. දැන් ඇතැම් අය ලෝකයේ බුදුරජාණන් වහන්සේ හැර සිටින අනිත් ප්‍රසිද්ධ එහෙම නැත්නම් වෙනත් යම් විෂයන්ගෙන් ප්‍රසිද්ධ වූ අය ගැන පිළිගන්න මිනිස්සු ඉන්නවා. අපි හිතමු ඇතම් අය ඉන්නවා ගණිතඥයින් පිළිගන්නවා. එහෙම නැත්නම් වෙනත් විද්‍යාඥයින් පිළිගන්නවා. පිළිගන්නේ නිකම්ම නෙමෙයි. එයාගේ දැනුම ගැන අධ්‍යයනය කරලා. නේද? අසවල් කෙනා නම් මහා ගණිතඥයෙක් කියලා පිළිගන්න මිනිස්සු ඉන්නව නේද? අසවල් කෙනා මහා දෙයක් කරපු කෙනෙක් කියලා පිළිගන්න මිනිස්සු ඉන්නවා. පිළිගන්නේ නිකම්ම කවුරුත් කිව්වට නෙමෙයිනේ. ඔහුගේ දැනුම අධ්‍යයනය කළා නේද? එහෙනම් අපි බුදුරජාන් වහන්සේගේ දැනුම අධ්‍යයනය කළොත්, බුදුරජාණන්ගේ දැනුම ඉගෙන ගත්තොත් අපට බුදුරජාන් වහන්සේ ගැන තියෙන පැහැදීම නැති වෙලා යන්නේ නැහැ. ඒතර මේ ලෝකෙන් උදව් විලන අහසට අද්දික් කරන් අපේ ශ්‍රද්ධාව රැකලා දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලන්න ඕනේ නැහැ. එහෙම කරගන්න පුළුවන්ද? අනේ අපේ ශ්‍රද්ධාව රැකේවා. අනේ අපේ ශ්‍රද්ධාව රැකලා දෙන්න කියලා කාගෙන්වත් ඉල්ලන්න. සක්‍රයාගෙන් ඉල්ලුවත් අපේ ශ්‍රද්ධාව රැකලා දෙන්න ඔහුට බෑ. මහ බ්‍රහ්මයාගෙන් ඉල්ලුවත් ශ්‍රද්ධාව රැකලා දෙන්න ඔහුට බෑ. අපි සාමාන්‍ය විවහාරයේ තියෙන 33 කෝටියක් දෙවිවරු ඉන්නවා කියලා. 33 කෝටියක් නෙවෙයි 66 කෝටියක් දෙවියෝ ආවත් අපේ ශ්‍රද්ධාව රැකලා දෙන්න ඕන්ට බෑ. එහෙම හැකියාවක් නැහැ. අපේ ශ්‍රද්ධාව රැකගන්න අපිමයි සමර්ථ විය යුත්තේ. අපේ ශ්‍රද්ධාව රැකගන්න නම් අපට අප විසින් කළ යුතු එක දෙයයි තියෙන්නේ. ඒ තමයි බුදුරජාන් වහන්සේගේ ධර්මය ඉගෙන ගැනීම. ධර්මය අධ්‍යයනය කිරීම. ඉගෙන ගන්නවා කියන්නේ පොත් පාඩම් කිරීම වගේ සාමාන්‍ය විභාග සමත් වුණ ආකාරයෙන් කිරීම නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන්නේ මුළුමනින්ම පුරුදු කිරීම පිණිස පවතින දෙයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුරුදු කරන්න ඕන දෙයක්. මොනවද පුරුදු කරන්න තියෙන්නේ? ආර්ය සත්‍ය ප්‍රකාශිත ධර්මය. චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ධර්මය ඉගෙනගෙන ඒක පුරුදු කරන්න ඕන. පුරුදු කිරීමේදී
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විදිහටයි පුරුදු කරන් තිබෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විදිහට පුරුදු කරද්දී සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන විදිහට ඒ අංග 8න් යුක්තව ධර්මය පුරුදු කරන්න ඕන. ඒතර යම් කෙනෙක් සම්මා දිට්ඨිය පුරුදු කරන්න උත්සාහ කරොත්, ඔව් ආර්ය සත්‍ය 4 ගැනම දැනගන්න ඕන. ආර්ය සත්‍ය 4 ගැන දැනගැනීමේදී බුදුරජාන් වහන්සේගේ අවබෝධය මුළුමනින්ම ඔහුට දැනගන්න පුළුවන්කම ලැබෙනවා. ආර්ය සත්‍ය 4 මුල් කරගෙන තමයි බුදුරජාණන් වහන්සේගේ අරහං කියන ගුණය ඉපදී සම්පූර්ණත්වයටපත් උනේ. ආර්ය සත්‍ය මුල් කරගෙන ආර්ය සත්‍ය අසුරු කරගෙන තමයි බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ කියන ගුණය ඉපදී සම්පූර්ණත්වයටපත් උනේ. ආර්ය සත්‍ය මුල් කරගෙනම තමයි ආර්ය සත්‍ය අසුරු කරගෙන තමයි බුදුරජාණන් වහන්සේගේ විද්‍යාචරණ සම්පන්න කියන ගුණය ඉපදී සම්පූර්ණත්වයටපත් උනේ. ආර්ය සත්‍ය අසුරු කරගෙනම තමයි බුදුරජාණන් වහන්සේගේ සුගත කියන ගුණය ඉපදී සම්පූර්ණත්වයටපත් උනේ. ආර්ය සත්‍ය අසුරු කරමින්මයි ආර්ය සත්‍ය අසුරු කරගනිමින්ම තමයි බුදුරජාණන් වහන්සේගේ ලෝකවිදූ කියන ගුණය ඉපදී සම්පූර්ණත්වයටපත් වී තිබෙන්නේ. ආර්ය සත්‍ය අසුරු කරගනිමින්මයි බුදුරජාණන් වහන්සේගේ අනුත්තර වූ පුරුෂ ධම්ම සාරථි කියන ගුණය ඉපදී සම්පූර්ණත්වයටපත් වී තිබෙන්නේ. ආර්ය සත්‍ය අසුරු කරගනිමින්ම තමයි සත්තා දේව මනුස්සානං කියන ගුණය ඉපදී සම්පූර්ණත්වයටපත් වී තිබෙන්නේ. ආර්ය සත්‍ය අසුරු කරගනිමින්ම තමයි බුද්ධ කියන ගුණය ඉපදී සම්පූර්ණත්වයටපත් වී තිබෙන්නේ. ආර්ය සත්‍ය අසුරු කරගනිමින් තමයි භගවා කියන ගුණය ඉපදී සම්පූර්ණ වී තිබෙන්නේ. ඒ නව අරහාදී සම්බුදු ගුණ සියල්ල යම්තාක් බුදුරජාන් වහන්සේගේ ගුණ තිබෙයිද, ඒ සියලු ගුණ ඉපදී වැඩි සම්පූර්ණත්වයටපත් වී තිබෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අසුරු කර ගනිමින්මයි, වෙන දෙයක් අසුරු කරගෙන නොවේ. ඒතර ඒ චතුරාර්ය සත්‍ය ධර්මය සම්පූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමෙන් අරහං වූ සම්මා සම්බුද්ධ වූ බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙනවා. ඒතර අපේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ඉගෙන ගැනීමෙන්, ඒ චතුරාර්ය සත්‍ය පුරුදු කර ගැනීමෙන් ඒ ධර්මය ප්‍රථමයෙන්ම අවබෝධ කරගෙන ලෝකයට දේශනා කළ ඒ බුදුරජාණන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධයි කියලා අප තුළ තේරුමක් ඇති වෙනවා. අප තුළ වැටහීමක් ඇති වෙනවා. එයයි ශ්‍රද්ධාව. ඒතර ධර්මයේ ඉගෙන ගන්න නැතුව, ධර්මයේ ජීවිතයට ගලපා නොබලා, ධර්මයේ පුරුදු නොකොට බුදුරජාණන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධයි කියලා අප තුළ වැටහීමක් ඇති වෙන්නේ නැහැ. අප තුළ පිළිගැනීමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ශ්‍රද්ධාව කියන ඒ උතුම් ධර්මය උපදව ගැනීම පිණිස අප කළ යුත්තේ කුමක්ද? ශ්‍රද්ධාව කියන උතුම් ධර්මය අප තුළ පෝෂණය වීම පිණිස කළ යුත්තේ කුමක්ද? ශ්‍රද්ධාව කියන උතුම් ධර්මය අප තුළ සම්පූර්ණත්වයට පත්වීම පිණිස කළ යුත්තේ කුමක්ද කියලා දැන් තේරුම් ගන්න. අන් කවරක්වත් නොවේ ශ්‍රද්ධාව ඉපදී වැඩි පෝෂණය වී සම්පූර්ණ වීම පිණිස කළ යුතු එකම දේ බුදුරජාන් වහන්සේ වදාළ ධර්මයේ ඉගෙන ගැනීම. කල්යාණ මිත්‍ර ඇසුර, ධර්ම ශ්‍රවණය, මේ ධර්මතා අසුර කරගෙන යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව කියන අංග උපදවන්න උත්සාහ කරන්න ඕන. කල්යාණ මිත්‍ර ඇසුරත් සද්ධර්ම ශ්‍රවණයත් බොහෝ මහන්සියෙන් කැපකිරීමෙන් ඇති කරගත යුතු දෙයක්. යම් කෙනෙක් තුළ කල්යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය කියන ධර්මයන් හොඳින් පිහිටියොත් යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව කියන ධර්මයන් උපදවා වඩමින් සම්පූර්ණ කිරීම දුෂ්කර වෙන්නේ නැහැ. කල්යාණ මිත්‍ර ඇසුර උපදවන්න අසමර්ථ වෙන කෙනා තුල සද්ධර්ම ශ්‍රවණය ඇති කරන්නටත් අසමර්ථ වෙනවා. එයා තුල යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව ආදී ධර්මයන් උපදවන්න උට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ශ්‍රද්ධාව කියන උතුම් ධර්මය අපේ ජීවිතයේ මුළුමනින් පෝෂණය කරමින් ශ්‍රේෂ්ඨ වූ ජීවිතයක් ඇති කරගන්නට උදව් වන ශ්‍රද්ධාව ඇති කරගන්නට කවුරුත් උත්සාහ කළ යුතුයි. ඒ ශ්‍රද්ධාව ඇති කර ගැනීමේදී ධර්ම ශ්‍රවණය ඊටාම වැදගත්, අතිශයින් වැදගත්, හොඳින් පුහුණු කරගත යුතු, ඊටාම හොඳින් පුහුණු කරගෙන
බහුල වශයෙන් පවත්වන්න ඕන ධර්මතාවයක් බව තේරුම් ගන්න. ඒතර යමෙකුට ධර්ම ශ්‍රවණය හොඳින් කරන්න පුළුවන් නම් එයා ඒක පුරුදු වෙන්න ඕන. පුරුදු නොකර ධර්ම ශ්‍රවණය හොඳින් කරන්න බැරි වෙලා යනවා. පුංචි ළමයෙක් ඇවිදින්න පුරුදු වෙන්නා වගේ, පුංචි ළමයෙක් අකුරු කියවන්න පුරුදු වෙන්නා වගේ හොඳින් ඒක කරන්න පුරුදු නොවුනොත් ඒක හොඳින් පවත්වා ගන්න බැරි වෙලා යනවා. ඉතින් වගේ බණ ඇසීම පුරුදු වෙන්න ඕන. බණ ඇසීම පුරුදු වෙන කෙනාට බහුල වශයෙන් බණ අහන්න පුළුවන් කලක් එනවා. හොඳින් බණ අහන්න පුළුවන් කලක් එනවා. ඒතර ඔහුට හොඳින් බණ අහන්න පුළුවන් නම් ඔහු තුළ ඒ ඇසූ බණ එහෙම නැත්නම් ඇසූ ධර්මයට අනුව සිතන්න පුළුවන් කාලයක් එනවා. ධර්ම ශ්‍රවණයේ අසාර්ථක නම් ඒ ධර්මයේ තියෙන විදිහට හිතන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ධර්ම ශ්‍රවණයේ සාර්ථක වෙද්දී හොඳින් ධර්ම ශ්‍රවණය කරනකොට බහුල වශයෙන් ධර්ම ශ්‍රවණය කරන්න සමර්ථයි නම් ඒ අහන ධර්මයට අනුව හිතන්න පුළුවන් කාලයක් එනවා. ධර්මයට අනුව හිතන්න පුළුවන්කම නම් ඒකට තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. කියන්නේ මනස හැඩ ගැහෙනවා ධර්මයට අනුව. මනස ධර්මයට අනුව හැඩ ගැහෙනකොට ඒ මනස මුල් වෙලා යමක්ද කරන්නේ ඒක ධර්මානුකූල දෙයක් බවට පත් වෙනවා. ධම්මානුධම්ම පටිපදාව කියන්නේ ධර්මයේ මුල් වෙලා මනසනේ මුල් වෙන්නේ හැම දෙයකම නේද? භාගතුන් වහන්සේ දේශනා කරන සිත මුල් වෙන්නේ සිතින් කයින් වචනයෙන් මොනවා කළත් සිත මුල් වෙන්නේ. ඒතරේ සිත ධර්මයට අනුව හැසිරෙනවා නම් ධර්මයට හැසිරෙන සිතින් යුක්තව සිතින් කයින් වචනයෙන් යමෙක් හැසිරෙද්ද ඒක ධම්මානුධම්ම පටිපදාව. ඒතර ධර්මයට අනුව හිත හැසිරෙන්නේ නැත්තම් සිත කය වචනේ බලහත්කාරයෙන් නමන්න බෑ ධර්මයට අනුව. යකඩයක් බලෙන් නමන්න බෑ. යකඩේ නමෙන් රත් වෙන්න ඕනනේ. රත් වුණාන් පස්සේ අපිට ඕන විදිහට නමන්න පුළුවන්කම ලැබෙනවනේ. නේද? කම්මල්කාරයා යකඩේ රත් කරනවා. රත් කරන් පස්සේ එයාට ඕන විදිහට නමලා සුදුසු දෙයක් හදාගන්න පුළුවන්. බලෙන් නමන්න ගියාම ඒක බිඳෙනවා, රළුයි, වෙහෙසටපත් වෙනවා, යකඩෙත් කැඩිලා යනවා. ආයුධෙත් කැඩිලා යනවා. කම්මල්කරුවගේ ශරීරෙත් බිඳිලා යනවා. සියල්ල නැති වෙලා යනවා. ආන් ඒ වගේ සිත බලෙන් යහපතට නමන්න බෑ. සිත බලෙන් මෘදු මොලොක් වෙන්නේ නැහැ. සිත බලෙන් සීලයට නැමෙන්නේ නැහැ. සිත බලෙන් යහපත් මිනිස්සෙක් විදියට ගොඩනගෙලා ඉන්නේ නැහැ. සිත යහපතේ පිහිටන්ට නම් සිතම නැමෙන්න ඕන යහපතට. සිත යහපතට නැමෙන්න ඒ සිත යහපතෙහි බහුල වශයෙන් යොදවද්දී ඒ සිත ස්වභාවයෙන්ම යහපතට නැමිලා යනවා. ඒකයි ධර්මය බහුල වශයෙන් අහද්දී ධර්මයට අනුවම හිත පිහිටන කලක් එනවා. ගොරෝසු දේවල් තියෙනවා. සමහර ගොරෝසු දේවල් වතුරේ දාලා තිබ්බහම වතුර උරනවා. නේද? ඒව මෘදු වෙලා මොලොක් වෙනවා. අන් ඒ වගේ ධර්මයේ තුලම හිත පවතිනකොට ධර්මයට අනුව හිතන්ට හිත පෙළඹෙනවා. ඒක වළක්වන්න කාටවත් බෑ. ඒක ස්වභාවයක්. ඒතර ධර්මයේ තුලම හිත පවතින්න නම් බහුල වශයෙන් ධර්මයේ අහන කෙනෙක් බවට පත් වෙන්න ඕන. ධර්මයේ බහුල වශයෙන් අහන්න නම් එයා ධර්මය අහලා පුරුදු වෙන්න ඕන. හොඳින් පුරුදු වෙද්දී බහුල වශයෙන් බණ අහන්න පුළුවන් කමක් තියෙනවා. එතන හොඳින් බණ අහන කෙනා තුළ කල්යාණ මිත්‍ර ඇසුර ආයාසකින් තොරව පවතිනවා. පහසුවෙන් පවතිනවා. එතන කල්යාණ මිත්‍ර ඇසුරත් පවතිනවා. එතකොට ධර්ම ශ්‍රවණයත් පවතිනවා. යෝනිසෝ මනසිකාරයත් පවතිනවා. යෝනිසෝ මනසිකාරය පවතිද්දී ධම්මානුධම්ම පටිපදාව බැහැර වෙලා යන්නේ නැහැ. ඔහු ශ්‍රද්ධාවෙන් යුක්ත කෙනා බවට පත් වෙනවා. ශ්‍රද්ධාවෙන් යුක්ත කෙනා තුළ යෝනිසෝ මනසිකාරය පිහිටනවා. නොපිහිටා තියන්නේ බැහැර වෙන්නේ නැහැ. ඒතර ඒ විදිහට යෝනිසෝ මනසිකාරය හොඳින් පිහිටද්දී සීල සම්පත්තිය ඔතුල ඉපදෙනවා. ශීලවන්ත ජීවිතයක් ඇති වෙනවා. සීලවන්ත ජීවිතයේ පිණිස වීරිය ආදී ගුණයන් ඔතුල තියෙනවා. ඔහුගේ රළු ගොරෝසු භාව නැති වෙලා මෘදු මොලොක් යටහත් පහත් ගති ඇති ඊතා යහපත් කෙනා නිර්මාණය වෙනවා. ඒතර ආන් මේ විදිහට සද්ධාවන්ත කෙනා ඊතා යහපත් පරාර්ථකාමී කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ සද්ධාවන්ත කෙනා ඒ වගේ යහපත් කෙනෙක් බවට පත් වෙන වගේම ඔහුට තවත් ආනිසංස පහක් ලැබෙන බව. ඔහුට ලැබෙන ආනිසංස පහක් ගැන විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. මේ ලෝකේ යම් ඊට උසස් සත්පුරුෂ උතුමන් වහන්සේලා ලෝකයට අනුග්‍රහ කරද්දී
ඒ උතුමන් වහන්සේලා මුලින්ම අනුග්‍රහ කරන්නේ ශ්‍රද්ධාවන්ත අයටයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ශ්‍රද්ධාවෙන් තොර අයට මුලින් අනුග්‍රහ කරන්නේ නැහැ සත්පුරුෂ අය. ඒතර ලෝකේ බුදුරජාණන් වහන්සේලාගේ පටන් මහරහතන් වහන්සේලාගේ පටන් ඊටාම උසස් ශ්‍රේෂ්ඨ වූ ආර්ය ශ්‍රාවක වූ සත්පුරුෂ උතුමන් වහන්සේලා ලෝකයට අනුග්‍රහ කරද්දී මුලින් අනුග්‍රහ කරන්නේ ශ්‍රද්ධාවෙන් යුක්ත කෙනාටයි. ශ්‍රද්ධාව නැති කෙනාට මුලින් අනුග්‍රහ කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. බලන්න ශ්‍රද්ධාවන්ත කෙනාට ලැබෙන ආනිසංසය කොයිතරම් ශ්‍රේෂ්ඨයිද? ඒතර සත්පුරුෂයන්ගේ අනුග්‍රහයක් නොලබන කෙනා දිය නැති මාළුවෙක් වගේ වෙනවා. වතුර නැති තැනක ඉන්න මාළුවෙක් වගේ වෙනවා සත්පුරුෂයන්ගේ අනුග්‍රහය නොලබන මිනිසයා. එහෙම නැත්නම් නිසරු පොළවේ හිටවපු බීජයක් වගේ වෙනවා සත්පුරුෂ ඇසුරක් නැති මිනිසයා. ඒතර සත්පුරුෂ ඇසුර නොලබන්නේ කවුද? ශ්‍රද්ධාව නැති කෙනා. ශ්‍රද්ධාව නැති කෙනාට සත්පුරුෂයාගේ අනුග්‍රහය ලැබෙන්නේ නැහැ. සත්පුරුෂ උතුමන් වහන්සේලා අනුග්‍රහ කරද්දී මුලින් අනුග්‍රහ කරන්නේ ශ්‍රද්ධාවන්තයාට කියලායි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සත්පුරුෂ උතුමන් වහන්සේලා යම් කෙනෙක් මුණ ගැහෙන්න වඩිනවා නම් යම් කෙනෙක් හමු වීමට යනවා නම් ශ්‍රද්ධාව තියෙන කෙනෙක් ළඟටයි මුලින්ම යන්නේ. ශ්‍රද්ධාව නැති කෙනෙක් මුණ ගැහෙන්න යන්නේ නැහැ කියනවා. බලන්න ශ්‍රද්ධාවන්තයා ලබන ලාභයන් වල සීමාවක් තියෙනවද? ශ්‍රද්ධාවන්තයා ලබන ලාභයන්හි ගුණය මෙතකයි කියලා ප්‍රමාණ කරන්න පුළුවන්ද? ශ්‍රද්ධාව නැති කෙනෙක් හොයාගෙන සත්පුරුෂයන් පැමිණෙන්නේ නැහැ. ඒතර ශ්‍රද්ධාව නැති කෙනාට හිස් අතින් මිය යන්න සිද්ධ වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් සත්පුරුෂ උතුමන් වහන්සේලා දානය ලබා ගන්නවා නම් යම් පිණ්ඩපාතයක් ලබා ගන්නවා නම් ඒ මුලින්ම ලබා ගන්නේ ශ්‍රද්ධාවන්ත කෙනාගෙන් කියලා කියනවා. ඒතර ශ්‍රද්ධාවන්ත කෙනාට මේ ලෝකේ ලබන්න පුළුවන් ශ්‍රේෂ්ඨ සියල්ල ලැබෙනවානේ. සැප උපදින, සිත සතුට කරන, ප්‍රබෝධය ඇති කරන, ප්‍රීතිය, ප්‍රමුදිත භාවය ඇති කරන්නා වූ යම් තාක් දේ ඇද්ද ඒ සියල්ල ශ්‍රද්ධාවන්ත කෙනාට ලැබෙනවා. නේද? ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් සත්පුරුෂ උතුමන් වහන්සේලා බණ කියනවා නම් ධර්මයේ කියනවා නම් ඒ ශ්‍රද්ධාවන්ත අයටමයි. ශ්‍රද්ධාවන්ත අයටයි මුලින්ම බණ කිව්වොත් කියන්නේ. ශ්‍රද්ධාව නැති අයට නෑ කියනවා. බලන්නතර ශ්‍රද්ධාවන්ත කෙනා ලබන ආනිසංසයන් කොතරම් අග්‍ර කොතරම් ශ්‍රේෂ්ඨ වූ ආනිසංස ලබනවද ශ්‍රද්ධාවන්ත කෙනා කියලා මේ කරුණ වලින් තේරුම් ගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා ශ්‍රද්ධාවන්ත කෙනා මරණින් මත්තේ සුගතිගාමී වෙනවායි කියලා. ශ්‍රද්ධාව නැති කෙනා මරණින් මත්තේ සුගතිගාමී වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව නැති කෙනා මරණින් මත්තේ සුගතිගාමී වෙනවා කියලා කියනවනම් ඒක මුළුමනින්ම බොරුවක්. ශ්‍රද්ධාවන්ත කෙනා මරණින් මත්තේ සුගතිගාමී වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ ශ්‍රද්ධාවන්ත කෙනාට ලැබෙන ආනිසංස විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ශ්‍රද්ධාවන්ත පුරුෂයා, ශ්‍රද්ධාවන්ත පුද්ගලයා මහා රුකක් වගේ. භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා ඊටාම ලස්සන භූමියක හොඳට මුල් බැහැගත්ත හාත්පස අතු පැතිරිච්ච හොඳට පුළුල් පැතුරුණු මහා නුග ගහක්, නුග රුක්ෂයක් තියෙනවා. ඒකේ හොඳට කොළ දළු තියෙනවා, ඵල දාව ඇති වෙනවා, ගෙඩි ඇති වෙනවා. බුදුරජාණන් පෙන්වා දෙනවා ඒ හාත්පසම ඉන්න පක්ෂීන්ට ඒ නුග රුක ගොඩාක් පිළිසරණ සහිතයි, පිහිට සහිතයි කියලා දේශනා කරනවා. එතකොට ඒ රුක්ෂය අහවල් කුරුල්ල මල් ළඟට එන්න එපා. ඕගොල්ලෝ විතරක් මල් ළඟට එන්න කියලා හිතිල්ලක් නැහැ. ඒ හාත්පසේ යම්තාක් පක්ෂීන් නැද්ද? ඒ සියලු පක්ෂීන්ට ඒ නුග රුක්ෂය බොහෝ පිහිට සහිතයි, පිළිසරණ සහිතයි කියලා දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ යම් ශ්‍රද්ධා සම්පන්න කුල පුත්‍රයෙක් ඇද්ද?
ඔහුත් ආන් ඒ වගේ කියනවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන බොහෝ පිරිසට පිළිසරණ සහිතයි, පිහිට සහිතයි, උපකාර සහිතයි කියලා දේශනා කරනවා. ඔහු නුගරුකක් අර මහා බල සම්පන්න නුගරුකක් සියලු පක්ෂීන්ට උපකාර සහිත වගේ ඒ ශ්‍රද්ධා සම්පන්න පුද්ගලයා බොහෝ මිනිසුන්ට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා බොහෝ දෙනාට පිළිසරණ සහිතයි කියලා දේශනා කරනවා. එතකොට ඒ අලංකාර භූමියක තියෙන හොඳින් වැඩුණු ඒ රුක්ෂය කරා ඒ හාත්පස සිටින සතුන් පක්ෂීන් එනවා. ඇවදින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා හෙවණ කැමති සතුන් හෙවණ ගන්නවා. ඒ ඵල කැමති කට්ටිය ඒ ඵල ප්‍රයෝජන ගන්නවා. ආහාරයට ආහාර ගන්නවා. ඒ කැමති විදිහට එහින් ඵල ප්‍රයෝජන ගන්නවා ඒ පක්ෂීන්. ආන් ඒ වගේ කියනවා සත්පුරුෂ පුද්ගලයා බොහෝ දෙනාට ප්‍රියයි. බොහෝ දෙනා ඔහුගෙන් ඍසි විදිහේ උපකාර ලබා ගන්නවා. ඔවුන්ට පිළිසරණක් තියෙනවා කියලා දේශනා කරනවා. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්ධාවෙන් යුක්ත වූ සීලවන්ත වූ ඒ මෘදු මොලොක් ගතියෙන් යුක්ත වූ යටහත් පහත් ගති ඇති නිහතමානී පුද්ගලයා මේ ලෝකේ යම් ධර්මයක් අවබෝධ කළ ශ්‍රේෂ්ඨත්වයට පත් වූ ආර්ය උතුමන් වහන්සේලාද මහ රහතන් වහන්සේලාද ආන්නේ උතුමන් වහන්සේලා ඇසුරු කරමින් යුක්තයි. ඒ අයගේ ඇසුරෙන් යුක්තයි. ඒ ආශ්‍රය කරනවා. බලන්න ශ්‍රද්ධාව නැති කෙනාට අවස්ථාවක් ලැබෙනවා ආශ්‍රය කරන්න. ලැබෙන්නේ නැහැ නේද? අපි අර කලින් කිව්වේ භාගතුන් වහන්සේ ශ්‍රද්ධාවන්ත කෙනාට ලැබෙන ආනිසංස ගැන කළ දේශනාව නේද? ඒතර ඒ ශ්‍රද්ධාවන්ත කෙනා, සීලවන්ත කෙනා, මෘදුමොලොක් කෙනා, නිහතමානී ගතින් යුක්ත කෙනා, කීකරු කෙනා, යටහත් පහත් ගතිය යුක්ත කෙනා ඒ ධර්ම අවබෝධ කළ උතුමන් වහන්සේලා මුණ ගැසෙන බව බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒ අසුරු කරන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ විදිහේ අසුරටපත් වෙනකොට ඒ උතුම් සත්පුරුෂ උතුමන් වහන්සේලා යම් දුකෙන් නිදහස් වෙන ධර්මයක්ද අවබෝධ කළේ අන්නේ අවබෝධ කළ ධර්මයේ ඒ සද්ධා සම්පන්න කෙනාට කියලා දෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. එතන බලන්නේ උතුම් සත්පුරුෂයන්ගේ අසුරටපත් වෙන ශ්‍රද්ධාවන්ත කෙනාට ලෝකේ යම්තා ශ්‍රේෂ්ඨ දේ ගොඩනගන ධර්මයක් ඇද්ද ඒ ධර්මයේ දායාද විදිහට ලැබෙනවා. ඒසා මහත් වූ ප්‍රතිලාභ ලබන සද්ධාවන්ත කෙනා කිසි කලක පිරිහෙන කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. කවරදාකවත් දෙවියන්ගේ අප්‍රසාදයට පාත්‍ර වෙන්නේ නැහැ. පොහොදුන් හිස් මිනිසුන් ගරහන්න පුළුවන්. එයින් ඔහු කම්පාවට පත් වෙන්නෙත් නැහැ. ඔහු කම්පාවට පත් කරන්න පුළුවන්කමකුත් ලැබෙන්නේ නැහැ. ඔහුට කිසිම අලාභයක් එයින් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මක් නිසාද ඔහු මේ හීන කාම ලෝකෙ ඉක්මවා එතන හීන මනුෂ්‍ය ලෝකෙ ඉක්මවා කය බිඳලා බලන් පස්සේ ඉපදුනොත් ඉපදින්නේ සුගති ලෝකයක පමණයි. එතන මේ හීන මනුෂ්‍ය ලෝකයේ ඉන්න ඇතම් දුස්සහිත අය ඒ යහපත් මනුෂ්‍යයාට ගැරහුවත්, ඔහුට නිඳා කළත්, ඔහුට අවමන් කළත්, ඔහුට හිංසා කළත් එයින් ඔහු පෙලන්ට හෝ ඔහුට පීඩා කරන්න හෝ ඔහුට හානි කරන්නට ඒ අයහපත් මිනිසුන්ට හෝ ලෝකයාට හෝ පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එතකොට මේ කාලගුණ දේශගුණ හෝ ස්වභාවික විපත් ආදී දෙයින් කෙසේනම් ඔහු පෙලන්ටද? ඔහු පෙලන්න බෑ. සද්ධාවන්ත කෙනා මෙලව සැබෑම ශ්‍රේෂ්ඨ කෙනෙක් බවට පත් වෙලා දෙවියන්ගේ ප්‍රශංසාව සහිත මව්පියන්ට හිතාසි මව්පියන් කෙරෙහි උණුවෙන හිතෙන් යුක්තව මව්පියන් කෙරෙහි මව්පියන් පෝෂණය කරන බුදුරජාන් වහන්සේගේ ප්‍රශංසාවට පාත්‍ර වූ ශ්‍රේෂ්ඨ මිනිසෙක් බවට පත් වෙලා ධර්ම අවබෝධයෙන් යුක්ත ජීවිතයක් ගත කරලා කය බිඳලා මලන් පස්සේ යලේ පුදුනොත් ඔහු දෙවියන් අතර ශ්‍රේෂ්ඨ කෙනෙක් බවට පත් වෙනවා. එබඳු ශ්‍රේෂ්ඨ කෙනා යලි කිසි කලක දුගතියක ඉපදෙන්නේ නැහැ. ඔහු ඒකාන්තයෙන් නිවන අවබෝධ කර ගන්නවා. ඒ නිසා එබඳු අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ ඵල විපාක සහිත සැබෑම පරාර්ථකාමී බොහෝ සතුන්ට උපකාර සහිත නුගරුකක්සේ පරාර්ථකාමී ජීවිතයක් ඇති කරන්න සමර්ථ වන ශ්‍රද්ධාව කියන උතුම් ධර්මයේ ගැන තේරුම් ගන්න, ශ්‍රද්ධාව ඇති කරගන්න, ශ්‍රද්ධාව සම්පතක්සේ ශ්‍රද්ධාව ගෞරවයෙන් යුක්තව ඇති කරගෙන, ශ්‍රද්ධාව වඩමින්, ශ්‍රද්ධාව පෝෂණය කරගෙන, ශ්‍රද්ධාව ඉන්ද්‍රියක්සේ සුරක්ෂිත කරගෙන වඩා ගන්න උත්සාහ කරන්න. එවිට ඔබ රකින්න, ඔබ පෝෂණය කරන,
ඔබ දියුණු කරන බලය ඔබ තුළ හටගනීවි. ඒ උතුම් ශ්‍රද්ධා බලය ඔබ කිසි කලක ඔබට අයහපත නොකරාවි. ඔබ සුරක්ෂිත බවට පත් කරාවි. එතර මේ දෙවියන් වේවා මිනිසුන් වේවා කවුරු ඔබට උපකාර නොකලත් ඒ ශ්‍රද්ධා බලය ඔබ සුරක්ෂිත කෙනෙක් බවට පත් කරාවි. එයයි ශ්‍රාවකයාගේ ස්වභාවය. අපි ඔබට සෙත් පතනවා ඒසා මහත් උපකාර සහිත වූ ශ්‍රද්ධා බලය උපදවා බල සම්පන්න මිනිසෙක් බවට පත්වීම පිණිස සිළු දෙනාට වාසනාව උදා වේවා.